අපි එන රාගයෙන් බැඳෙනවා, ද්වේෂයෙන් ගැටෙනවා කියලා බැඳෙනවා, මෝහයෙන් මුලා වෙනවා කියලා බැඳෙනවා. සම්බන්ධයක් ඇති කරගන්න. එහෙනම් අපි තේරුම් ගන්න. මේ බුදුහාරගේ කතන්දරේ සත්‍යයක්. මොකද මේ අය කියනවා මේ අයගේ සිතේ රාගය උදේනවලු, ද්වේෂය වෙනවලු, උදේ වෙනවලු, මොහේ උදේ වෙනවා. එහෙනම් මේ අය රාගයෙන් බැඳෙනවා, ද්වේෂයෙන් බැඳෙනවා, මොහෙන් බැඳෙනවා. එහෙනම් මේ රාගයෙන් බැඳිලා තියෙනවා නම්, ද්වේෂයෙන් බැඳිලා තියෙනවා නම්, මෝහයෙන් බැඳිලා තියෙනවා නම්, ඒ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බැඳීමේ අවසන් ප්‍රතිඵලය විඳලා තියෙනවද? තාම නැද්ද? මේ අය කියන දැන් මේ අයගේ සිතේ රාගය උදිනවලු, ද්වේෂය උදිනවලු, මෝහය උදිනවලු, රාගයෙන් බැඳෙනවලු, ද්වේෂයෙන් බැඳෙනවලු, මෝහයෙන් බැඳෙනවා. එහෙනම් මං අහනවා. එහෙමනම් මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බැඳීමේ අවසන් ප්‍රතිඵලය විඳලා තියෙනවද? තාම නැද්ද? විඳලා තියෙනවද? මොකද්ද? දුක. අහන එකක් සත්‍ය. කොන සාක්ෂිකාරයද? අන්න එහෙමනම් ඒකත් සත්‍යයක්. එක්සත් තේරුම් ගන්න ඕනේ. මේ සත්වයේ ජීවත් වෙනවා හේවත් පැවැත්මක් පවත්වාගෙන යනවා කියලා මොනවද කරන්නේ? තමාගේ අසකනාසයේ දිවකය මන කියන ස්පර්ශ ආයතන 6ට මෙන්න මේ රූප ස්පර්ශ වෙනවා. අන්නේ රූප ස්පර්ශ වෙනකොට මොකද වෙන්නේ? අන්න අපේ සිතේ රාගය උපදිනවා, ද්වේෂය උපදිනවා, මෝහය උපදිනවා. මේ අපි තේරුම් ගන්න ඕන සිතේ උපදින්නේ රාගය, ද්වේෂය, මෝහය විතරක් නෙමෙයි. සිතේ ගොඩක් අරමුණු ಜಾති උපදිනවා. අන්නේ උපදින අරමුණු වලින් බුදුහාමුදුරුවෝ හොයාගත්තා මෙන්න මේ රාගය, ද්වේෂය, මෝහය කියන අරමුණු තුන තමයි අපිට මේ දුක ගෙනල්ලා දෙන්නේ. අපිව මේ දුක් පැවැත්මට ගැටගස්සන. දැන් අපි දන්නවා අපි ළඟ තුන් දොරක් තියෙනවා. මොනවා තුන් දොර? සිත, වචනය, කය. සිත, වචනය. හොඳයි. අපි පොඩි උදාහරණයක් ගමු. ඔන්න දැන් අපි පාරේ යනවා. අපි පාරේ යනකොට කවුරු හරි අපිට ඇනුම් පදයක් කියනවා. ඔන්න දැන් අපිට මේ ඇනුම් පදය ඇහුණා. මං අහනවා දැන් ඔබට මේ ඇනුම් පදය ඇහිච්ච ගමන් මොකද වෙන්නේ? දේශයක් උපරිම. අන්න බුදුහාමුදුරේ දේශනා කරනවා මනසාචේ පදුති. මං අහනවා දැන් ඔබට ද්වේෂය ඉදුණාට පස්සේ ඔබ මොකද කරන්නේ? දැනුම් පදේ ඇහිලා ද්වේෂය ඉදුණාම දැන් ඔබ මොකද කරන්නේ? ගැටීමක්. මොකද කරන්නේ? ඇනුම් පදයක් ඇහිලා ද්වේෂය ඉදුණාම මේ පළාතේ මිනිස්සු මොකද කරන්නේ? මේ ඇයිද බයිනවා. අර එක ඇනුම් පදයට එක්ක ඇනුම් පද එක්ක කුණුහරුප කියනවා. අන්න මනසාචේ පදුට්ටේන වහසති වචනය අපිරිසිදු වෙනවා. දැන් ඇනුම් පදේ කියවන සනිකා ඉන්නවද? අන්න ඒ පුද්ගලයා තව ඇනුම් පද කුණුහරුප කියනවා. අන්න දැන් ආරවුලකට ගැටුමකට යනවා. අන්න එහෙමනම් දැන් කඩු කොළු මුගුරු වරගෙන ගහන්න කපන්න කොටන්න මරන්න යන මේ වැඩේ ගෙදර බුදුනා අපේ පළාත්වල ගෙවල් වල නම් වලන් හට්ටි මුට්ටි කුඩු කරන්න පටන්
අන්න එහෙමනම් අපිට තුන් දොරක් තිබුණා. මේ අනුපදයේ හිත ගමන් ඉස්සෙල්ලාම අපිරිසිදුුනේ කොයි දොරද? සිත කියන දොරයි. මනසාචේ පදුක්කේ අන්න මනෝ කර්මය බිහි වෙනවා. කර්මය තුන් ආකාරයි. මනෝ කර්මය, වචී කර්මය, කාය කර්මය. අනේ නම් දුර පෙන්නලා දෙන්නේ ඒකයි. මනෝ කුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමය. මනසාචේ පදුක්කේන භාසතිවා කරෝ. අපි එකට කියනවා තීනි දුස්චරිතය කියලා. තීනි දුස්චරිත. අපි තුන් දොරින්ම කර්මයේ පිළි කරලා මෙන්න එකක් තියෙනවා. මම අහනවා දැන් බුදුහාමුදුරුවෝ අපිට පෙන්නලා දීලා තියෙනවා. අපි මේ තුන් දොරින් දස අකුසලයක් කරනවා කියලා. තුන් දොරින් අකුසල් 10ක් කරනවා. කය කියන දොරෙන් අකුසල් 3ක් කරනවා. වචනය කියන දොරෙන් අකුසල් 4ක් කරනවා. සිත කියන දොරෙන් අකුසල් 3ක්. අපි ගමු කය කියන දොර. කය කියන දොරෙන් කරන පළවෙනි අකුසලය මොකක්ද? ප්‍රාණඝාතය. දෙවෙනි අකුසලය කය කියන දොරෙන් සෝර. කය කියන දොරෙන් කරන තුන්වෙනි අකුසලය කාමයේ වර්ධවයි. අපි යම් වෙන වචනය කියන දොර. වචනය කියන දොරෙන් කරන පළවෙනි අකුසලය මුසාවාදී. වචනය කියන දොරෙන් කරන දෙවෙනි අකුසලය පිසුනා වාචී. වචනය කියන දොරෙන් කරන තුන්වෙනි අකුසලය පාරුෂා වාචී. වචනය කියන දොරෙන් කරන හතරවෙනි අකුසලය සම්පප්පලාපී. 4යි 3යි 7යි. සිත කියන දොරෙන් කරන පළවෙනි අකුසලය සිත කියන දොරෙන් කරන පළවෙනි අකුසලය මොකද? සිත කියන දොරෙන් කරන පළවෙනි අකුසලය. සිත කියන දොරෙන් කරන පළවෙනි අකුසලයට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ආභි ඉච්ඡා. ආභි කියන්නේ ගැඹුරු, ඉච්ඡා කියන්නේ කැමැත්ත. මේ සිතේ උපදින කැමැත්ත අපි ගැඹුරු කැමැත්තක් කරගන්න. එන සිත කියන දොරෙන් කරන දෙවෙනි අකුසලය මේ සිතේ උපදින කැමැත්ත ගැඹුරු කැමැත්තක් කරගන්නවා වගේම මේ සිතේ උපදින අකමැත්ත අපි ගැඹුරු අකමැත්තක් කරගන්නවා. එන සිත කියන දොරෙන් කරන තුන්වෙනි අකුසලය සිත කියන දොරෙන් කරන තුන්වෙනි අකුසලය මෙන්න මේක තමයි අපි දේශනා කරන්නේ. පාදුට්ඨ මන සංකප්ප. අර ගාථා වේකයි කිව්වේ මනසාචේ පදුට්ඨි. අපි ඒකටමයි කියන්නේ මිත්‍යා දිට්ඨිය කියලා. එහෙම නැත්නම් පදුට්ඨ මන සංකප්ප. අන්නේ නම් අපි තුන් දොරින් කරන දස අකුසලයේ දැන් දන්නවා. මම දන්නවා. කොයි වෙලාවකද අපි ප්‍රාණඝාතය කරන්න යන්නේ? කොයි වෙලාවකද අපි හොරකම් කරන්න යන්නේ? කොයි වෙලාවකද අපි කාමයේ වර්ධවා හැසිරෙන්න යන්නේ? කොයි වෙලාවකද අපි මේ දස අකුසලය හෝ ඉන් එකක් හෝ කරන්න යන්නේ? මුලාව නෑ ඔරලෝසු වෙලාව කියන්නේ මොකද? මුලාව ඔරලෝසු වෙලාව කියන්නේ මම කතා. මේ මන්දට ප්‍රශ්න කොට වෙනස් කරලා නම් මේ අයගේ ගෙදර ඉන්න අනිත් තුම මරන්න යන්නේ කොයි වෙලාවද? අහල පහල මිනිස්සුම මරන්න යන්නේ කොයි වෙලාවද? මේ හොරගම් කරන්න යන්නේ කොයි වෙලාවද?
මේ දස අකුසලයේ හොයින් එකක් හෝ කරන්න යන්නේ කොයි වෙලාවද? මං අහන්නේ මේ දස අකුසලයේ හොයින් එකක් හෝ කරන්න මොකද්ද හේතුව? මොකද්ද මුල කියලා? ඔන්නෝකේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අපේ සිතේ රාගයක් ඉපදුනහම අපි දස අකුසලය කරන්න යනවා. අපේ සිතේ ද්වේෂයක් ඉපදුනහම අපි දස අකුසලය කරන්න යනවා. අපේ සිතේ මෝහයක් ඉපදුනහම අපි දස අකුසලය කරන්න යනවා. තවත් විදිහකට කිව්වොත් අර කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම තුන් දොරින්ම කර්මය බිහි කරගන්න. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපි මෙන්න මේ දුක් පැවැත්මට අහු වෙන මේක තමයි කර්ම චක්‍ර. මේ චක්‍රයට අහු වෙලා ඉන්න අය ඔක්කොම කර්මක්කාරයි. දිගින් දිගට කර්මය බිහි කරගනිමින් මෙන්න මේ දුක් පැවැත්ම පවත්වාගෙන යනවා. ඒකයි කියන්නේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ යමෙකුට මෙන්න මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න අවශ්‍ය නම් මේ ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම, දුක්ඛ, දෝමනස්ස, ශෝක, පරිදේව, උපායාසවලින් මිදී නිදහස් වෙන්න අවශ්‍ය නම්, මේ දුකෙන් මිදී නිදහස් වෙන්න අවශ්‍ය නම්, මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න අවශ්‍ය නම් ක්‍රමයක් තියෙනවා. මොනවාද කරන්නේ කියලා කියන්නේ? යමකට මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න අවශ්‍ය නම් මොනවාද කරන්නේ කියලා කියන්නේ? කොහොම පොඩි දෙයක් කරන්න කියලා. මොකද කරන්න කියන්නේ? අපි තේරුම් ගන්න ඕනේ. දැන් මම අහනවා. අර එනුම් පදේ හිලා මේ ද්වේෂය උපදින්න මේ අයට කොච්චර වෙලාවක් යනවා? ෂණයයි. එනුම් පදේ හිලා ද්වේෂය උපදින්න යන්නේ ෂණයයි. එහෙනම් මනසාචේ පදුට්ටේන වෙන්න යන්නේ ෂණය. එහෙනම් මේ කර්ම චක්‍රයට අහු වෙන්න යන්නේ ෂණය. මේ දුක් පැවැත්මට අහු වෙන්න යන්නේ අපිට ෂණය. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා අපිට මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න ඕනේ නම් ක්‍රමයක් තියෙනවා. මොකද කරන්න කියලා කියන්නේ? මෙන්න මේ ඉපදීගෙන එන රාගය අත්තරින්න කියනවා. ඒ රාගයෙන් වෙන් වෙන්න කියලා. ඒකට කියනවා විතරාගී කියලා. මේ ඉපදීගෙන එන ද්වේෂය අත්තරින්න කියනවා. ද්වේෂයෙන් වෙන් වෙන්න කියනවා. ඒකට කියනවා ද්වේෂී කිය. මේ ඉපදීගෙන එන මෝහය අත්තරින්න කියනවා. මෝහයෙන් වෙන් වෙන්න කියලා. ඒකට කියනවා විත මෝහී. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕනේ. මේ අය කියනවා මේ අය සිතේ ද්වේෂය උපදිනවලු. හැබැයි ද්වේෂය උපදින්න කොච්චර වෙලාවද යනවා කියන්නේ? එහෙනම් මම අහනවා. ඔබේ සිතේ රාගය උපදින්න කොච්චර වෙලාවක් යනවා? එහෙනම් ඔබේ සිතේ මෝහය උපදින්න කොච්චර වෙලාවක් යනවා? එහෙනම් මම අහනවා. ඔබේ සිතේ සමුදය බිහි වෙන්න කොච්චර වෙලාවක් යනවා? ඒකයි ෂණය. අන්‍යයන් බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා අපිට
මේ ෂණයකින් ඉපදීගෙන එන රාගය, ද්වේෂය, මෝහය හේවත් සමුදය. අපිට මේ දුක් පැවැත්මෙන් නිදහස් වෙන්න ඕන නම් මොකද කරන්න කියලා කියන්නේ? මේ ෂණයකින් ඉපදීගෙන එන රාගය අත්හරින්න කියනවා, රාගයෙන් වෙන් වෙන්න කියනවා. ඒකට කිව්වා විතරාගී. ද්වේෂය අත්හරින්න කිව්වා, ද්වේෂයෙන් වෙන් වෙන්න කිව්වා. ඒකට කියනවා විත ද්වේෂය කියලා. මෝහය අත්හරින්න කිව්වා, මෝහයෙන් වෙන් වෙන්න කිව්වා. ඒකට විත මෝහය. අන්න ඒකට කියනවා සමුදය නිරෝධ කරනවා. සමුදය නිරෝධ. එනවා තේරුම්. සමුදය නිරෝධ කරන්න මෙන්න මේක තේරුම් ගන්න. එහෙනම් දැන් මේ අය කියනවා මේ අයගේ සිතේ රාගය උපදිනවා, ද්වේෂය උපදිනවා, මෝහය උපදිනවා. සමුදය බිහි වෙනවා. කොච්චර වෙලාවක් යනවද? ෂණය. අසුරු ෂණය. එහෙනම් මම අහනවා යමෙකුට අවශ්‍ය නම් මේ ඉපදීගෙන යන රාගය අත්හරින්නේ, රාගයෙන් වෙන් වෙන්න කොච්චර වෙලාවක් තියෙනවද? මේ ඉපදීගෙන යන ද්වේෂය අත්හරින්න, ද්වේෂයෙන් වෙන් වෙන්න එහෙනම් අපිට කොච්චර වෙලාවක් තියෙනවද? මේ ඉපදීගෙන යන මෝහය අත්හරින්න, මෝහයෙන් වෙන් වෙන්න අපිට කොච්චර වෙලාවක් තියෙනවද? ඒ කියන්නේ සමුදය නිරෝධ කරන්න නම් අපිට කොච්චර වෙලාවක් තියෙනවද? මොකද රාගය විතරාගේ කරගන්න බැරුව කිව්වොත් මනසාචේ බාධු. දේශේ විතරේ කරගන්න බැරුව කිව්වොත් මනසාචේ බාධු. මෝහය විතරේ කරගන්න බැරුව කිව්වොත් මනසාචේ බාධු. අපි මෙන්න මේ කර්ම චක්‍රයට අහු වෙනවා. අද සක්සුනේ කරා. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා. එහෙනම් මෙන්න අපි මෙන්න මෙහෙම දුක් පැවැත්මක් පවත්වාගෙන යනවා. ඒ දුක් පැවැත්මක් පවත්වාගෙන යන්න තියෙන්නේ හේතු තුනයි. ඒ තමයි අපේ සිතේ උපදින රාගය, ද්වේෂය. එහෙනම් යමෙක් මේ තමාගේ සිතේ උපදින රාගය විතරාගී කරනවා නම්, ද්වේෂය විත ද්වේෂී කරනවා නම්, මෝහය විත මෝහී කරනවා නම් මෙන්න මේ කියාපු ඵලයට දැන් මොකද වෙන්නේ? යමෙක් තමාගේ සිතේ උපදින රාගය විතරාගී කරනවා නම්, ද්වේෂය විත ද්වේෂී කරනවා නම්, මෝහය විත මෝහී කරනවා නම් අංගර කියාපු ඵලයට මොකද වෙන්නේ? දුක්ඛය. ජාති ධම්ම වලින් නිදහස්, ජරා ධම්ම වලින් නිදහස්, ව්‍යාධි ධම්ම වලින් නිදහස්, මරණ ධම්ම වලින් නිදහස්, දුක්ඛ වලින් නිදහස්, දෝමනස් වලින් නිදහස්, ශෝක වලින් නිදහස්, පරිදේව වලින් නිදහස්, උපායාස වලින් නිදහස්, දුකෙන් නිදහස්, පැවැත්මෙන් නිදහස්, දුක් පැවැත්මෙන් නිදහස්. ඒකට කිව්වා නිබ්බාන කියලා. තවත් විදිහකට කිව්වොත් රාග බැම්මෙන් නිදහස්, ද්වේෂ බැම්මෙන් නිදහස්, මෝහ බැම්මෙන් නිදහස්. නිබ්බානං පරම සුඛං. ඒක තමයි සුඛය. ඒක අපි තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ කතාව. දැන් මේ අත්කොත් තේරුම් ගත්තා. අපේ සිතේ රාගය උපදින්න, ද්වේෂය උපදින්න, මෝහය උපදින්න යන්නේ අසුරු සනයි. සමුදය බිහි වෙන්න යන්නේ අසුරු. එහෙනම් යමෙකුට අවශ්‍ය නම් ඒ රාගය විතරාගී කරන්න, ද්වේෂය විත ද්වේෂී කරන්න, මෝහය විත මෝහී කරන්න අපිට කොච්චර වෙලාවද තියෙන්නේ? අසුරු. ඒ කියන්නේ සමුදය නිරෝධ කරන්න තියෙන අසුරු. මෙන්න මේ අසුරු සැනකින් උපදින රාගය, ද්වේෂය, මෝහය අසුරු සැනකින් විතරාගී, විත ද්වේෂී, විත මෝහී කරනවට, ඒ කියන්නේ සමුදය නිරෝධ කරනවට බුදුහාමුදුරුවෝ ක්‍රමයක් හඳුන්වලා දුන්නා. ඒකට කියනවා භාවනා කරනවා. භාවනා කරනවා. එහෙනම් මම දැන් අහනවා
අපිට එහෙමනම් මේ ඉපදීගෙන රාගය, ද්වේෂය, මෝහය, විතරාගී, විතදේශී, විතමෝහය කරන්න ඒවත් සමුදය නිරෝධ කරන්නයි භාවනා කරන්නේ. එහෙනම් අපිට භාවනා කරන්න කොච්චර වෙලාවක් තියෙනවද? භාවනා කරන්න කොච්චර වෙලාවක් තියෙනවද? කොච්චර වෙලාවක් තියෙනවද භාවනා කරන්න? මේ කියන දර රාගය උපදින්න යන අසුර තනයිල, දේශය උපදින්න යන අසුර තනයිල, මෝහය උපදින්න යන අසුර තනයිල, සමුදය බිහි වෙන්න යන අසුර තනයිල. එහෙනම් මම අහුවා එමනම් මේ රාගය, දේශය, මෝහය, විතරාගී, විතදේශය, විතමෝහය කරන්න කොච්චර වෙලාවක් තියෙනවද කියලා? අසුර තනයි. ඊගෙන සමුදය නිරෝධ කරන්න තියෙන අසුර තනයි. සමුදය නිරෝධ කරන්න තමයි බුදුහාම අපිට භාවනා ක්‍රමයක් පෙන්වලා දෙන්නේ. එහෙනම් මම අහන භාවනා කරන්න කොච්චර වෙලාවක් තියෙනවද? අසුර මන් දැන් අහනවා. එහෙනම් මේ බුදුහාමුදුරු කියන භාවනාව කරන්න පුළුවන්ද? ඇස කන නාසය දිවකය මන කියන ස්පර්ශ ආයතන 6 වහලා තියාගෙන. ඇස කන නාසය දිවකය මන කියන ස්පර්ශ ආයතන 6 දොරවල් 6 වහලා තියාගෙන භාවනා කරන්න පුළුවන්. ඒවා බැලුවොත් කරන්න භාවනාව. මොකද භාවනා කරන්න ඕනේ කොයි වෙලාවටද? ඒ ඇස කන නාසය දිවකය මන කියන ස්පර්ශ ආයතන 6න් එකකට රූපයක් ස්පර්ශ වෙලා රාගයක් උපදින්න එනකොටයි ඒ උපදින්න එන රාගයයි විතරාගී කරන්න ඕනේ. ඒ උපදින්න එන ද්වේෂයයි විතද්වේෂී කරන්න ඕනේ. ඒ උපදින්න එන මෝහයයි විතමෝහී කරන්න ඕනේ. උපදින්න එන සමුදයයි නිරෝධ කළ හැකි. උපදින්න එන වැරද්දයි නිවැරදි කළ හැකි. එන්න මේක තේරුම් ගන්න. සමිතේ ප්‍රායෝගිකව තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ කියන භාවනාව? ඒසකට කොහොම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් දැන් මොකද්ද මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන සත්‍යයන් 4 කියලා. අපි දන්නේම නැතුව දුක්ඛ සත්‍යයට අහු වෙලා ඉන්නේ. අන්න ඒක. අන්න දැන් බුදුහාමුදුරුවෝ අපිට පෙන්නලා දුන්නා. අපේ දුකට මොනවද හේතු කියලා? මොනවද හේතු? රාගයේ හේතුවකි, ද්වේෂයේ හේතුවකි, මෝහයේ හේතුවකි. සමුදය. අන්න එනං සමුදය සත්‍ය. අන්න එනං බුදුහාමුදුරුවෝ අපිට පෙන්නලා දෙනවා මේ දුකින් මිදී නිදහස් වෙන්න නිරෝධය. දුකින් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒකට නම් සමුදය නිරෝධ කරන්න. අන්න නිරෝධ සත්‍ය. අන්න දැන් බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා නිරෝධ කරන්න ක්‍රමවේදයක්, මාර්ගයක්, ප්‍රතිපදාවක් තියෙනවා. අන්න ඒක තමයි දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව. ඉතින් තීරු ගන්නවා. බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ යන්නේ ඒකයි අපි. යමෙකුට මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න අවශ්‍ය නම් මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න අවශ්‍ය නම් කල හැකි කල යුතු එකම එක ක්‍රියාකාරකමයි තියෙන්නේ. මොකද්ද? යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ. මෙන්න බුදුහාමුදුරුවන්ගේ සිද්ධාන්තය. එක්සා යමෙක් මේ සමුදය නිරෝධ කරයිද අන්න ඒක බුදුහාමුදුරුවෝ විග්‍රහ කරනවා. අර එනුපදී ඇහිලා මොකද වෙන්නේ? මනසාචේ පාදු. අන්න එහෙනම් දැන් පදුට්ට වෙන්න යනකොට තමයි මේ වැඩේ කරන්න ඕන. අයිත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේ මනෝ කුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමය. ඉස්සලා කිව්වා මනසාචේ පාදු. දැන් කියනවා මනසාචේ වසන්නේන භාසතිවා කරෝ. අන්න එහෙනම් අපි තීනි දුස්චරිතයෙන් මිදී නිදහස් වෙනවා.
නිසා අපිට තේරුම් ගන්න ඕන. බුද්ධ දේශනාවේ තියෙන්නේ තීනි සුචරිතය. මොන සුචරිතයක්ද? තීනි සුචරිතය. ඒ කියන්නේ තුන් දොරින්ම කර්මය විහිවීම නවත්තා. අපි හිතමු අර අනුපදේ ඇහිලා ඔන්න අපිට ද්වේෂය උපදිනවා. මනසාචේ පදුත්තේ. අපි කුණු හරප කියනවා බාධති වාග්ම. අපි කඩු කොට මුගු වරන් ගහන්න කපන්න කොටන්ට කඩුති වාග්ම. අපි හිතමු එහෙමනම් ඔන්න කඩු කොළු මුගුරු ගත්තේ නැහැ. එහෙනම් කාය කර්මයේ විහිවෙන්න දුන්නේ අතින් හෝ කඩක් වහගත්තා. වචී කර්මයේ විහිවෙන්න දුන්නේ හැබැයි සිත් පිටපදුත්ත ද්වේෂය ඉපදුනා නම් මනසාචේ පදුත්තේ මන පදුත්ත වුණා. මනෝ කර්මයේ විහි වුණා. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන. බුද්ධ දේශනාවේ තියෙන්නේ තීනි සුචරිතයක්. තුන් දොරින්ම කර්මය විහිවීම නවත්තන්න. දැන් මේ කියනවා මේ තුන් දොරේ ඉස්සෙල්ලාම අපිරිසිදු වන්නේ කොයි දොරද? අර අනුපදයේ සිත. එහෙනම් අපිට මේ තුන් දොරින්ම විහිවෙන කර්මය විහිවීම නවත්වන්න නම් ඉස්සෙල්ලාම පිරිසිදු කරගන්න ඕනේ මොන දොරද? සිත. අනේක විමාරෝ දේශනා කරන්නේ මනසාචේ වසන්නේන වහසතිවා. මෙන්න මේක අපි තේරුම් ගන්න.